අයිබෝන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අදත් ජාතික පුවත්පත්වල සඳහන් වුණු තොරතුරු වලටයි අපි අවධානය යොමු කරන්නට යන්නේ. අද බොහොම සුවිශේෂී දවසක්. වෙනදා බොහොම ලොකු තදබදයක්, බොහොම ලොකු හඬක්, බොහොම ලොකු අරගලයක් තියෙන දවසක් වුණාට අද බොහොම නිහඬි නිස්කලංක දවසක් බවට පත් වෙලා තියෙනවා. මොකද ජන අරගල හෝ වේවා, වෘත්තීය සමිති අරගල හෝ වේවා, කම්කරු අරගල හෝ වේවා, මේ සියලු දේ කොරෝනා වෛරසයට යටපත් වී තිබෙනවා. මේ වෙද්දී ලෝකයේ තොරතුරු වලට මුලින්ම අවධානය යොමු කරමු. 33,5845ක් ආසාදිතයින් බිහි වෙද්දී 2,33,969ක් මරණ වාර්තා වනවා. ඒ වගේම 10,39,168ක් මේ වන විට සුවය ලබා තිබෙනවා. ඒ තමයි ලෝකයේ තත්ත්වය. පත්තරවල කතා සියල්ලටම යන්නට කලින් මේ වෙද්දී ශ්‍රී ලංකාවේ තත්ත්වය කුමක්ද කියන දේ පිළිබඳ දැන කියා ගත යුත්තේ මේ කටයුත්තේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෛද්‍යතුමන් අපි විශේෂඥ වෛද්‍යතුමන් මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා. මේ මොහොතේ පවතින තත්ත්වය කුමක්ද කියලා දැනගෙන පුවත්පත් වලට යමු. යම් සතුටුදායක තත්ත්වයක් තියෙනවා. ඒ වගේම විවිධ ප්‍රදේශවල විශේෂයෙන් මේ නාවික හමුදා බටයින් ගිය ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම පාහේ සාම්පල් ගැනීම PCR ටෙස්ටිං සඳහා සාම්පල් ගැනීම සිදු කරනවා. ඒ වගේම වැලිසර නාවික හමුදා කඳවුරෙත් 200කට අධික සංඛ්‍යාවක සාම්පල් ප්‍රමාණයක් ගනු ලැබුවා. තවදුරටත් මෙම සාම්පල් ගැනීම කරගෙන යනු ලබනවා. දිගින් දිගටම 1500ට වැඩි ප්‍රමාණයක් දෛනිකව මෙම PCR පරීක්ෂණ මේ කාලය තුල කරලා තියෙනවා. හෝමාගම මූලික රෝහල COVID-19 රෝහලක් වශයෙන් ප්‍රකාශයට පත් කරා. ඒන අනුව දැනට ඉන්න රෝගීන් 503 දෙදෙනාගෙන් 18 දෙනෙක් මේ අවස්ථාවේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ගන්නවා. ඒ වගේම තවත් රෝහල් ප්‍රමාණයක් අවශ්‍ය වුණොත් වැඩි කිරීම සඳහා ඒ අවශ්‍ය සියලු කටයුතු මේ අවස්ථාව වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඒ අතර දැඩි සත්කාර ඒකක අවශ්‍ය පරිදි ප්‍රයෝජනයට ගැනීම සඳහා යොදවා තියෙනවා. නමුත් මම කියන්න සතුටුයි මේ වන විට මේ සියලුම රෝහල් වල COVID-19 රෝගීන් හැටියට එකම එක පුද්ගලයයි දැඩි සත්කාර ඒකකවල සිටින්නේ. පහුගිය කාලය තුල IDH රෝහල ගත්තහම එහි කිසිදු දැඩි සත්කාරයේ රෝගියෙක් හිටියේ නැහැ. සති කිහිපයක් ඒ කාලය තුල අත වශයෙන්ම එහි අභ්‍යන්තර සංවර්ධන කටයුත්තකුත් ඉටු කරනු ලැබුවා දානපතින්ගේ සහයෝගය අනුව. ඒ වගේම එම IDH රෝහලේ PCR පරීක්ෂණාගාරය කන්ටේනර් ක්‍රමයට නව ආකාරයට විවෘත කරනු ලැබුවා. මේ අත් වශයෙන්ම මෙයත් දානපතින් විසින් සිදු කරනු ලැබූ කාර්යයක්. අතිගරු ජනාධිපතිතුමා සමග දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුණා මේ COVID-19 තත්ත්වය පිළිබඳව සහ මේ COVID-19 තත්ත්වය සමග ඉදිරි කාලයේදී මේ ඇති කරගත් යහගුණයන් කොහොමද සමාජගත කරන්න කියන කාරණාව පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු වුණා. හොඳයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්ට අප ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේ පවතින තත්ත්වය සැකවින් පැහැදිලි කරාට. මේ වෙද්දී අද උදෑසනම තවත් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වුණා. ඒ අනුව සමස්තය 665ක් බවට මේ වන විට ආසාදිතයින් පත්ව තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 154ක් ලෙසත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් 502ක්. ඒ වගේම සැක මත වෛද්‍ය අධීක්ෂණය යටතේ 187ක් සහ මරණ 7ක් කියන දේ තමයි කොරෝනා වෛරසයට අදාළව ශ්‍රී ලංකාවේ තත්ත්වය. බොහෝ දේ කතා කරන්නට තිබෙනවා පුවත්පත්වල සඳහන් වුණු කාරණාත් එක්ක. ඊට ප්‍රථමයෙන් අප අවධානය යොමු කරනවා අද දවසේ සුවිශේෂී කාරණයක් එක්ක මැයි දිනය, කම්කරුවන්ගේ දිනය, වැඩ කරන ජනතාවගේ දිනය, අරගල කරන දිනය අද බොහොම නිහඬියාවෙන් පිරුණු දිනයක් බවට පත් වුණා. වෙනද නම් කොළඹ මේ වෙද්දි රථ වාහන සැලැස්ම මොකක්ද? කොයි විදිහටද යන්නට ඕනේ? මොන පාරවල්ද වහලා තියෙන්නේ? කොයි තැනද රැලි පැවැත්වෙන්නේ? මේ සියලු දේ යටපත් වුණා කොරෝනාවට. ඒ අනුව අද දවසේ ලංකාදීප පුවත්පතේ අපූර්ව පද හතරක් තියෙනවා. මඩිමින් කොරෝනා වඩමින් දැයට සෙනේ, වෙදහෙද යුද පොලිස් හමුදා වෙහෙස දැනේ, දිවිපරදුවට දී උවටන් කරනු පෙනේ, මුරදේවතාවුන් කම්කරුවන්ගේ දිනේ. අද කම්කරුවන්ගේ දිනේ මුරදේවතාවුන් වෙනුවෙන් වෙන් කරන්නට වෙනවා. මොකද මුළු ලෝකයක්, මුළු රටක් සියලුම දේ සුරක්ෂිත වී තිබෙන්නේ ඔවුන් කරන දැවැන්ත කැපකිරීම නිසා. ඒ නිසා කම්කරු දිනයේද අද දිනයේද සාමාන්‍ය ගෙවන දිනයේද මේ සියලුම දිනයන්හි මේ දමොහොතේ අපගේ ආරක්ෂකයා හිමිකරුවන් බවට පත්වන්නේ
ත්‍රිවිධ හමුදාව, ඒ වගේම පොලිසිය සහ සෞඛ්‍ය කාර්යාංශවල මතක් කිරීමයි අද දවසේදී කර තිබෙන්නේ. ඒ වගේම තමයි අප දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා. අද දිවයින පුවත්පතෙත් මේ සම්බන්ධයෙන් අපූර්ව සටහනක් තිබෙනවා. අප ඒටයි දැන් අවධානය යොමු කරන්නේ. දිවයින සටහනට අවධානය යොමු කරමු. දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා. ලෝක කම්කරු දිනයට අදාළව පීඩිත පන්තියේ අරගල සුවේ විඳ ආමග දුර වුණත් බාධක බොහෝ බිඳ ජීවිත නැවතිලා මහ ව්‍යසනයේ මැද ලෝකෙම ලොක්ඩවුන් කම්කරු දිනේ අද. ලෝකයේ ඉතිහාසයේ බොහෝම කාලයකට පස්සේ තමයි ලෝකෙ හැම තැනකම කම්කරු දින, කම්කරු පෙළපාලි නැති තැනට මුළු ලෝකෙම පත් වුණේ. ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ. ලෝක කම්කරු දින ඉතිහාසයේ ප්‍රථම වතාවට පෙළපාලි රැස්වීම් නොමැතිව කම්කරු දිනය සැමරීමට ලෝකයේ බොහෝ ජනතාවට අද දින සිදුව තිබේ. ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් මේ දින සැමරුම් ශාලාවකට රැස්වී හෝ සැමරුම් ලැබුවත් කොරෝනා වසංගතයේ හේතුවෙන් මේ වසරේ ශාලාවකදීවත් මේ දිනය සමරන්නට අවස්ථාව නැහැ කියන කාරණය දිවයින සටහනේ තිබෙනවා. අපි යනවා අරුණ පුවත්පතට අද වාර්තා කර තිබෙන කාරණාවලට. අද පුවත්පත් විශේෂයෙන් නිකුත් වී නැහැ. අපිට අද e-papers හරහා තමයි කතා කරන්නට සිදු වෙන්නේ. ඒ අනුව අරුණ පුවත්පතේ සටහනට අපි යමුනවා ජනාධිපතිතුමන්ගේ සහ ග්‍රාමාත්‍යතුමන්ගේ පණිවිඩයයි අද දවසේදී අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව ඒ පණිවිඩ වලට අප අවධානය යොමු කරමු. ජනාධිපතිතුමන්ගේ සහ ග්‍රාමාත්‍යතුමන්ගේ පණිවිඩය. ජනාධිපතිතුමන්ගේ පණිවිඩය කොවිඩ් පාලනය කර වැඩ කරන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරමු. කොවිඩ් වසංගතය පාලනය කරමින් නිෂ්පාදන සහ සේවාංශය ආපත්කාලීන කර වැඩ කරන ජනතාවගේ ජීවන අවස්ථා සුරක්ෂිත කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර කම්කරු දිනයේ නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. රට මුහුණ දී ඇති COVID-19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීමෙන් කරන වැඩ කරන ජනතාවට ගෞරවය සහ ආචාර්ය පුද කිරීමට මේ ජාත්‍යන්තර කම්කරු දින අවස්ථාවක් කරගන්නවා. ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝය. ඒ සෑම අවස්ථාවකදීම ඍජු බලපෑමකට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නේ රටේ වැඩ කරන ජනතාවය. අතීත සියලු දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත් අප COVID-19ද නියත වශයෙන් ජයග්‍රහණය කරන බව සහතිකය. ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ එකමුතුකම ශක්තිය සහ විප්ලවීය ගුණය ලෝකයේ හමුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවකි. ලෝක වසංගත තත්ත්වය නිසා එය සමස්ත ලෝක කම්කරු ප්‍රජාවටම මෙවර අහිමි වී ඇත. එසේ වුවද වඩා යහපත් සහ සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් තුළ ඇති අචල අධිෂ්ඨානය නොවෙනස්ව පවතිනු ඇති බව විශ්වාස කරමි. මේ ජනාධිපතිතුමන්ගේ සටහන කොටසක් අපි උපුටා ගත්තේ. ඒ වගේම අග්‍රාමාත්‍යතුමන්ගේ මේ දින පණිවිඩය අවධානය යොමු කරමු. සෞඛ්‍ය උපදෙස් පිළිපැද කම්කරු බලය පෙන්වමු. ජාත්‍යන්තර කම්කරු දිනයේ සුපුරුදු ලෙස සැමරීමට නොහැකි වුවත් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම තුළින් වැඩ කරන ජනතාවගේ ශක්තිය සහ එකමුතුකම ප්‍රදර්ශනය කළ හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය මේ දින පණිවිඩයේ සඳහන් කරනවා. මෙවර ලෝක කම්කරු දිනය සකල ලෝකවාසී වැඩ කරන ජනතාවට සමරන්නට සිදුව තිබෙන්නේ COVID-19 වසංගතයට මුහුණ දෙමින්. එබැවින් අපගේ ජාතික ආගමික උත්සව සේම ජාත්‍යන්තර කම්කරු දිනයේද සුපුරුදු ක්‍රියාකාරකම් වලින් තොරව සමරන්නට සිදුව තිබේ. කම්කරු ජනතාවගේ ශක්තිය එකමුතුකම ප්‍රදර්ශනය කළ පෙළපාලි සහ රැස්වීම් වලින් තොරව වුවද අපගේ ශක්තිය එකමුතුකම ප්‍රදර්ශනය කරන්නට අපට මගක් තිබේ. එනම් සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් කටයුතු කරමින් වසංගත දුරෝග දුරලීමට සටන් වදින අයට වැඩ කරන ජනතාවගේ ධෛර්යය සහ සහාය ලබා දීමයි මේ අග්‍රාමාත්‍යතුමන්ගේ මේ දින පණිවිඩයයි අප උපුටා ගත්තේ. එතනින් පසු අද දවසේදී දිනමින පුවත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා. වැඩ කරන ජනතාවගේ දිනය අදයි 134 වෙනි මෙවර සැමරුමට සැමරුම් උත්සව පෙළපාලි නැහැ. සෞඛ්‍ය උපදෙස් මත සැමරුම් නැවතූ බව කම්කරු නායකයෝ කියති. මෙවර සැමරුම් දාත් කම්කරුවන් රැකියා සුරක්ෂිතතාවයේ අර්බුදයක කියලත් අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා. ඇත්තටම මේ වෙද්දි මුළු ලෝකෙම බොහෝ කම්කරුවන්ගේ රැකියාවල සුරක්ෂිතතාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ගොඩනැගෙනවා. ආයතනයවල පැවැත්ම තහවුරු කරන්නට මේ වෙද්දී අපහසු වීම නිසා වෙන්නේ. ඒක ලෝකයේ බොහෝ තැන්වල සිදුව තිබෙනවා මේ පවතින තත්ත්වයක් එක්ක. එතනින් පසු අපි අවධානයට යොමු කරනවා අද දවසේදී පුවත්පත් බොහෝමයකම ප්‍රධාන සිරස්තලයේ බවට පත්ව තිබෙන්නේ මැතිවරණය පවත්වනවාද පාර්ලිමේන්තුව රැස් කරනවාද මේ කියන කතාව දවසින් දවස දෝලණය වෙන කතාව බවට පත් වෙලා තිබුණා. ඉතින් ඒ පිළිබඳ නිරන්තර කතාබහක් රට ඇතුලේ තියෙනවා. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි අවධානය යොමු කරමු. අගමැති හිටපු മന്ത്രിවරු අරලියගහ මන්දිරයට කැඳවයි. TNA තීරණය අද ජවිපේ නිහඬයි, රනිල් සජිත් එකඟයි.
අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉකුත් පාර්ලිමේන්තුවේ සිටි සියලුම මන්ත්‍රීවරුන් 224 දෙනාම එළඹෙන සඳුදා එනම් 4 වෙනිදා අරලියගහ මැදුරට කැඳවා ඇත. විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසට විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් විමසීම එදෙනම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බවට වාර්තා කර තිබෙනවා. මීට අමතරව අපි ඇතුල් පිටුවට අවධානය යොමු කරමු. ඒ අනුව පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසට විපක්ෂය විසින් කරන ඉල්ලීම් පිළිබඳ පෙරේදා එනම් 29 වනදා පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය. කෙසේ වෙතත් අරලියගහ මන්දිරයේ රැස්වීම සඳුදා එනම් 4 වනදා සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද සාකච්ඡා කර තීරණයක් ගන්න බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පැත්තෙන් කියනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැහැ කියලායි වාර්තා කරන්නේ. ඒ වගේම හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද මෙම රැස්වීමට සහභාගී වීමට තීරණය කර ඇති බව එම බලවේගයේ ප්‍රකාශකයෙකු සඳහන් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම රැස්වීම සඳහා සහභාගී වන බව පක්ෂයේ ලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේ ආකාරයෙන් තමයි ඒට අදාළ වාර්තා වෙන්නේ. ඒ වගේම අද දවසේදී දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටත් අපි අවධානය යොමු කරමු. ඒ අනුව දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට අද පත්ව තිබෙන්නේ මේ 225 දෙනා කැඳවීමට අදාළවයි. දිනය 4 වෙනිදා ස්ථානීය අරලියගහ මැදුර 225ටම අගමැති එන්න කියයි විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාම විශේෂ සාකච්ඡාවක් සඳහා ලබන සඳුදා පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇත කියලායි අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත්වන්නේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටත් අපි අවධානය යොමු කරමු. රටේ තත්ත්වය ගැන සාකච්ඡාවට හිටපු මන්ත්‍රීන් 225ම සඳුදා අරලියගහ මැදුරට ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත්වන්නේ අද පුවත්පත් රැසකම ප්‍රධාන සිරස්තලය බවට පත්වන්නේ මෙය. මේත් එක්කම තවත් නැගුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්ද? පාර්ලිමේන්තුවේ වියදම් බලය දරන්නට ජනාධිපතිතුමාට හැකියාව තියෙනවද? මුදල් වියදම් කිරීමේ බලතල ලැබෙනවද? ඒත් එක්කම මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා විසින් ජනාධිපතිතුමාට ලිපියක් යොමු කර තිබුණා. ඊට අදාළ පිළිතුරු ලබා දීම් තිබෙනවා. ඒ සියල්ල අද පුවත්පත්වල වාර්තා කරනවා. අරුණ පුවත්පතේ වාර්තාව විසිරුවා ඇති පාර්ලිමේන්තුව යලි කැඳවිය නොහැකි මේ වාර්තාව අපි උපුටා ගන්නවා. ඒ අනුව විසිරුවා ඇති පාර්ලිමේන්තුව යලි කැඳවිය නොහැකි ජනපති විපක්ෂයට දැනුම් දෙයි. විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව යලි කැඳවිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට ඊයේ දැනුම් දී ඇත කියලා අද වාර්තා කරනවා අරුණ පුවත්පතේ. අපි එහි ඇතුල් පිටුවේ කොටස උපුටා ගන්නවා. ඒ අනුව මේ මොහොතේදී විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව යලි කැඳවිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට ඊයේ දැනුම් දී තිබෙනවා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් ලිඛිතව මේ බව දැනුම් දී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි. සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකින්ගේ අත්සනින් පසුගිය 26 වෙනිදා ජනාධිපතිවරයා වෙත යොමු කළ ඒකාබද්ධ ප්‍රකාශනයට පිළිතුරක් ලබා දෙමින් තමයි මේ ලිපිය යොමු කරන්නේ. COVID-19 වෛරසය පාලනය කර ජන ජීවිතය සුරක්ෂිත කිරීමට රාජ්‍ය තන්ත්‍රයේම කැපවී ඇති අවස්ථාවක විපක්ෂයේ පටු දේශපාලන ක්‍රියාවලියක නිරත වන බව සජිත් ප්‍රේමදාසට යවන ලද ලිපිය මගින් ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබෙනවා කියලයි වාර්තා කරන්නේ. ඒත් එක්කම ජනාධිපතිතුමාට මුදල් බලතල හිමි වෙනවද, වියදම් දැරීමේ හැකියාව පවතිනවද කියන කාරණය පිළිබඳ කතිකාවක් පැමිණ තිබෙනවා. මේ සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා ලිපියක් යොමු කර තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමාට යොමු කරන ලද ලිපියට අදාළව මේ වෙද්දී ජනාධිපති ලේකම්වරයාට පිළිතුරු යවනවා. වියදම් දරන බලය ජනපති සතුය පී.බී.ගෙන් මංගලට පිළිතුරු. පාර්ලිමේන්තුව විසිරුවන අවස්ථාවේ විසර්ජන පනතක් සම්මත වී නැත්නම් නව පාර්ලිමේන්තුව රැස්වී මාස 3ක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් මගින් වියදම් දැරීමේ බලය ජනාධිපතිවරයාට ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරට ලිපියක් යවමින් කියා සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තිය මගින් ජනපතිට බලය පැවරිය ඇති බවත් එහි සඳහන් වේ. මංගල සමරවීර හිටපු මන්ත්‍රීවරයා විසින් පසුගිය 28 වන දින ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියට පිළිතුරු යවමින් තමයි ජනාධිපති ලේකම්වරයා මෙම කාරණය අවධාරණය කර තිබෙන්නේ. මේ පිළිබඳ අද ලංකාදීප පුවත්පතෙත් වාර්තා කර තිබෙනවා. ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතෙත් වාර්තා කර තිබෙන්නේ ජනපතිට මුදල් වියදම් කරන්න ව්‍යවස්ථාවෙන් බලය තිබෙනවා. එය නොදැනීම ගැන කනගාටුයි ජනපති ලේකම්ගෙන් මංගලට පිළිතුරක් කියලායි අද වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම කරු ජයසූරිය මහතා ට්විටර් සටහනක් තබනවා. එයත් අද පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. ඔහු මීට පෙර කියලා තිබුණේ මේ තියෙන අරබුද මැද්දේ වෙනත් ආකාරයේ ගැටුමකට දේශපාලනික ගැටුමකට යා යුතු නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව රැස් කිරීම සම්බන්ධයෙන්
තමන්ගේ එකඟත්වයක් නැහැ කියන කාරණේ ඊට පෙර ඔහු ප්‍රකාශ කර තිබුණා. ඔහු ට්විටර් සටහන තබන්නේ මෙහෙමයි. අද ලංකාදීප පුවත්පතේ වාර්තාව උපුටා ගන්නේ පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස විපක්ෂය කළ ඉල්ලීම කාලෝචිතයි. හිටපු කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසට විපක්ෂයේ ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබෙනවා. කොහොමුණත් හෙට වෙද්දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් එයි. මොකක්ද කරන්නේ කියන කාරණේ මැතිවරණ කොමිසම් පැත්තෙන් ප්‍රකාශ වෙලා තිබුණේ මැයි 15 වෙනිදා වෙනකොට සෞඛ්‍ය බලධාරීන් විසින් සහතිකයක් ලබා දුන්නොත් මැතිවරණේ පැවැත්වීමේ හැකියාව පවතිනවා කියලා. එහෙම වුණොත් ජූනි 20 මැතිවරණේ තියන්න පුළුවන්. නැති වුණොත් මේ වසංගත ක්‍රියාවලිය අකණ්ඩව පැවතුනොත් සෞඛ්‍ය බලධාරීන්ට නිශ්චිත සහතිකයක් දෙන්න බැරි වුණොත් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් එහෙම වුණොත් ජූනි 20 ගැටලු සහගතයි කියන කාරණේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරන අද ප්‍රකාශයක් මත පදනම්ව වාර්තා කර තිබුණා. මේක තමයි තත්ත්වය. හෙට බලන්න පුළුවන් මේ රැස්වීමෙන් පස්සේ කුමන ක්‍රියාවලියක් ඇති වේවිද කියලා. අද කොරෝනා වසංගතය හා සම්බන්ධයෙන් බොහෝ තොරතුරු පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. අපි විශේෂයෙන්ම ඩේලි මිරර් පුවත්පතයි උපුටා ගන්න ප්‍රථමයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන් ප්‍රකාශ කළ ආකාරයට ඒ තොරතුරුත් එක්ක අද පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. අතරම පුවත්පත්වල වාර්තා වී තිබෙන ආසාදිතයින්ගේ සංඛ්‍යාව වෙනසක් වෙනවා. මොකද සියලුම පුවත්පත් වාර්තා කරන්නේ 663යි කියලා. මොයේ අද උදෑසන ආසාදිතයින් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒත් එක්ක සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 665ක් බවට මේ වෙදිපත් වෙලා තියෙනවා. ඩේලි මිරර් පුවත්පතේ වාර්තාව only 4 of 31 clusters remain active now. මේ වෙද්දී පොකුරු ඇතිවීම සම්බන්ධයෙන් කතා කරුණා. ඒ අනුව පොකුරු 31ක් පිළිබඳ කතා කරුණා. හැබැයි දැනට මේ පොකුරු 31කින් 4ක් පමණයි ක්‍රියාවේ තියෙන්නේ. ඒ කියන්නේ අනිකුත් දේවල් නිවාරණය කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. අපිට අද උදෑසන කතා බහේදී මේ පිළිබඳ විශේෂයෙන් කතා කරන්න පුළුවන්. විශේෂඥ වෛද්‍යතුමිය දීපාගමගේ වෛද්‍යතුමිය පැමිණීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් Daily Mirror ප්‍රධාන සිරස්තලයේ only 4 of 31st clusters remain active now. 14 COVID-19 cases are drug addicted, giving temporary accommodation to outsiders prohibited. 14 දෙනෙකු COVID-19 ආසාදිත වූවන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන්. සුදුවැල්ල ප්‍රදේශයේ ඇතිවුණු ඛේදවාචකය මේ රටේ වෛරසය යම් තැනකට සමතයකට පත් වෙමින් තියෙන විටදී ඒක ආපහු විහිදුවන්නට හේතු කාරණයක් බවට පත් වුණා. ඒ වගේම වාර්තා කරනවා යමෙකුට తాවකාලිකව නවාතැන් පහසුකම් ලබා දෙන්නට කටයුතු කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාවලියක් කියන දේ මේ වෙද්දී තහවුරු කර තිබෙනවා. මේ වෙද්දී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හා සම්බන්ධ තොරතුරු අපි කතා කරමින් සිටී. ඒ අනුව හමුදාපතිතුමන්ගේ ප්‍රකාශයත් අද දවසේදී ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබෙනවා. 14 new COVID-19 cases detected yesterday. 663 reported cases, 154 patients recovered යනුවෙන් සටහන් කර තිබෙනවා. මේ වෙද්දී අද දවසට අදාළව තව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීම සිදු වුණා. ඊයේ දවසේදී 14ක් ආසාදිතයින් හඳුනා ගැනීම සිදු වෙලා තිබුණා. 14 new COVID-19 cases were detected yesterday within the total number of infected person rising to 663 by last evening. මේ වෙද්දී 665 බවට පත් වෙලා තිබෙනවා. ඒත් එක්කම ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයත් අද දවසේදී Daily Mirror පුවත්පත වාර්තා කර තිබෙනවා. COVID-19 now under control in general. President ජනාධිපතිතුමන්ගේ වාර්තාව immediate remedial steps taken after recent sudden spike. President Gotabaya Rajapaksa said the spread of COVID-19 is under control in the general and that immediate remedial steps have been taken following the sudden spike in the recent positive cases, the President Media Division said yesterday. මේ වෙද්දී අර ශීඝ්‍ර වැඩිවීමක් එක වතාවෙම සිදු වුණා. නමුත් ඒවා පාලනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විට අරගෙන තිබෙනවා. ඒ නිසා අවශ්‍ය හදිසි පියවර සියල්ලම අරගෙන තියෙන නිසා මේ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා කියන කාරණේ ජනාධිපතිතුමන් මතු කර තිබෙන්නේ ඩේලි මිරර් වාර්තාව. ඒත් එක්කම තැපෑල විවෘත වීමට නියමිතයි සඳුදා සිට. Bring a pen when visiting post offices from Monday. තැපැල්පතිතුමා ඉල්ලීමක් කරනවා තැපැල් කන්තෝරුවට එනවා නම් පෑනක් අරගෙන එන්න කියන කාරණේ ඒ සඳුදා සිට තැපැල් කටයුතු විවෘත කරනවා. People advised to wear face mask and follow health advices. ලබා දී ඇති සෞඛ්‍ය නිර්දේශ ඒ විදිහටම පිළිපදින්න මුඛාවරණ පැළඳීම අනිවාර්යයි. Post Master General Ranjit Ariyarathne yesterday requested people to bring a pen along with them to sign relevant documents when visiting post offices from Monday. සඳුදා තැපැල් කන්තෝරුවට එද්දී පෑන අරගෙන එන්න. ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද කියලා තියෙනවා. ඒ දේවල් ඒ විදිහටම පිළිපදින්න. වෙනදා තිබුණු නිදහස නැති වේවි. හැබැයි නිදහසේ සමාජය ඇතුලේ ජීවත් වෙන්න නම් කියලා තියෙන උපදෙස් වලට අනුකූලව අපට කටයුතු කරන්නට සිදු වේවි. ඒත් එක්කම අද දවසේදී අනිකුත් පුවත්පත් වලට අපි යමු. ලංකාදීප පුවත්පතේ වාර්තාවටයි අප අවධානය යොමු කරන්නේ. මේ වෙද්දී ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා මේ කොරෝනා ව්‍යාප්තිය හා සම්බන්ධයෙන් මුළු රටේම කොරෝනා රෝගීන් 663ක් 466ක් බස්නාහිර පළාතෙන් කියන වාර්තාව තිබෙනවා. ඒ අනුව
බස්නාහිරින් කොරෝනා පාලනය වෙලා කියන කාරණෙත් වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් මුළු රටේම කොරෝනා රෝගීන් 663න් 466ක්ම බස්නාහිර පළාතෙන් කළුතර ඒ වගේම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ තමයි මේ වෙද්දි වැඩිම ආසාදිතින් වාර්තා වී තිබෙන්නේ. ඉන් පස්සේ පුත්තලම, යාපනය, මහනුවර මේ කියන ආකාරයේ ප්‍රදේශ වාර්තා වෙනවා. කුරුණෑගල වැඩිවීමක් වෙලා තිබුණා. අනුරාධපුරයේ වැඩිවීමක් වෙලා තිබුණා. කෙසේ වෙතත් බස්නාහිර තමයි වැඩිම හානිය සිදුව තිබෙන්නේ. අරුණ පුවත්පතේ වාර්තාවට යමු. බැලිසර කඳවුරේ කිසිවෙකුට දැන් කොවිඩ් බිය නැහැ. නාවික හමුදාපතිතුමන්ගේ ප්‍රකාශය. බැලිසර නාවික කඳවුරේ සේවය කළ 4000ක් වන පිරිසට වෛරසය ආසාදනය වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන යොදා ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා අරුණට පැවසිය කියලා දාරුණ පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම හොරණ සිදු වුණු සිදුවීමක් පිළිබඳ දාරුණ පුවත්පත වාර්තා කරනවා. කොවිඩ් ආසාදිතෙක් හමු වී හොරණ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21ක් වසයි. හොරණ බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ආපන ශාලා පරීක්ෂකවරයෙකුට කොවිඩ් ආසාදනය වීමත් සමගම ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21ක් ඊයේ නම් 30 වනදා වන විට වසා දැමීමට පියවර ගත්තා කියලා වාර්තා කර තිබෙනවා. අපි ඇතුල් පිටුවට ගිහින් බලමු මෙහි සම්පූර්ණ වාර්තාව හා සම්බන්ධයෙන්. අගලවත්ත ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ඥාතිවරයෙකු බව පැවසෙන මෙම සුපරීක්ෂකවරයා අංගොඩ ජාතික බෝන් රෝග විද්‍යාඥයට යොමු කර තිබෙනවා. එම රෝගියා සමග බොරළුගොඩ ප්‍රදේශයේ නවාතැන්පලක සිටි මාපන ශාලාවේ කෝකිවරයෙකුද කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරලා තිබෙනවා. මෙම සේවකින් ප්‍රවාහනය කළ බවකින් ඉංගිරිය වීරම ප්‍රදේශයේ පදිංචි වෑන් රථ රියදුරෙකු සහ ඔහුගේ පවුලේ ඥාතීන්ද නිරෝධායනයට ලක් කර තිබෙනවා. සුපරීක්ෂකවරයා සේවය කළ කර්මාන්ත ශාලාවේ සේවකින් 350ක් පරීක්ෂණය සඳහා යොමු කරන්නට නියමිතයි. බුද්ධ්‍යංශවල දායකත්වයත් එක්ක බොහොම සීග්‍රයෙන් බොහොම කාර්යක්ෂමව වේගවත්ව ආසාදිතයෙකු හමු වුණොත් ඔහු හා බැඳුණු සිදුවීම් දාමය පිළිබඳ අධීක්ෂණයක නියැලෙනවා. ඒ නිසා බුද්ධ්‍යංශ මෙහෙයුම කියන දේ බොහොම සුවිශේෂී කාරණයක් බවට පත් වෙනවා. මේ මෙහෙයුම දියත් කළ ආකාරය පිළිබඳ හෙට දවසේදී විශේෂයෙන්ම සියලු මාධ්‍ය දායක කරගනිමින් විශේෂ වැඩසටහනක් හෙට දවසේදීත් පැවැත්වෙනවා. මේ කොරෝනා පරාජය කිරීම සඳහා ගත්තේ සුවිශේෂී ක්‍රියාමාර්ග. ලෝකෙත් එක්ක සංසන්දනය කරන්න බෑ. අපෙත් එක්ක කතා කරපු හැම වෛද්‍යවරයෙක්ම කියපු දේ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රමවේදය වෙනත් රටවල් වලට වැඩිය සම්පූර්ණයෙන් වෙනස්. ඉතින් ඒ නිසා ඒ ක්‍රමවේදය නිසා තමයි මේ වෙන විට අපිට වසංගතය අනෙකුත් රාජ්‍යයන්ට වැඩිය පාලනය කර ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙන කියන කාරණේ පිළිබඳ බොහෝ තැන්වලදී කියවුණා. ඒත් එක්කම අරුණ පුවත්පතේ තවත් වාර්තාවකට අපි යනවා. විශේෂයෙන්ම අලුත උපන් බිලිඳුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු කාලවකවානුවක් මේ අලුත උපන් බිලිඳුන් පිටස්තරයන්ගෙන් ප්‍රවේශම් කරගන්න. අලුත උපන් බිලිඳුන්ට පිටස්තර පුද්ගලයන්ට මුහුවීම 100%ක්ම වළක්වා ගන්නයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මව්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා කියලා වාර්තා කර තිබෙනවා. ඒ වගේම තමයි අනෙත් කාරණේ තමයි මේ වෙද්දී බස්නාහිර පළාත විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මූලික කරගත් සායන යම් ආකාරයක අඩපණවීමක් සිදු වුණා. එහිදී කුඩා දරුවන්ට ප්‍රතිශක්ති කරන එන්නත් ලබා දීම හා සම්බන්ධයෙන් පැහැදිලි යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. ඒ පිළිබඳවත් අපි දීවාගමගේ වෛද්‍යතුමිය පැමිණි පසු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ එන්නත් ලබා දීම කියන දේ අත්‍යවශ්‍ය කාරණයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුතුරංග වීමක් කර තිබුණා. ආසියානු කලාපය තුර දරුවන්ට මේ ප්‍රතිශක්ති කරන එන්නත් නිසි කාලයට ලබා දෙන්නට නොහැකි වීම මත යම් ආකාරයෙන් ආසියානු කලාපය අවධානයකට ලක් වේවිදෝ කියන දේ. ඒ නිසා අපිටත් මේ ප්‍රශ්නය ආවා. ඒ හා සම්බන්ධයෙන් පියවර කුමක්ද කියන දේ පිළිබඳ අපිට 7-8 කතා බහේදී අවධානය යොමු කරන්නට පුළුවන්. ඒත් එක්කම PCR පරීක්ෂණ පිළිබඳ ලොකු කතා බහක් තිබුණා. ප්‍රමාණය වැඩි කරගත යුතුයි කියන දේ පිළිබඳ කියුණා. දිනක PCR පරීක්ෂණ තවත් 1000කින් ඉහළට දැනට සෞඛ්‍ය අංශ මගින් දෛනිකව සිදු කරන COVID-19 පරීක්ෂණ සංඛ්‍යාව තවත් 1000කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. යනුව මෙරට විශ්වවිද්‍යාල සතු ඇති සියලුම PCR යන්ත්‍ර භාවිත කරමින් මෙම පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කරනවා කියලයි වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම රැකියා වෙළඳපොළටත් කොරෝනා ප්‍රහාරය බොහොම දරුණුවට එල්ල වී තිබෙනවා. පෞද්ගලික අංශය ලොකු පීඩාවකට පත්ව තිබෙනවා. කොරෝනා නිසා ලංකාවේ රැකියා 2 ලක්ෂයක් අහිමි වෙලා. වසන්ත සමරසිංහ ජනතා විමුක්ති පෙරමුණේ ජනතා නියෝජිතයාගේ ප්‍රකාශය. ලෝක කම්කරු දිනයේ සමරන අද වන විට කොරෝනා වසංගත තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකින් ලක්ෂ 2කට පමණ රැකියා අහිමි වී ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමේ සභාපති වසන්ත සමරසිංහ මහතා කියනවා. හැබැයි රජය පැත්තෙන් විශ්වසනීය සහතිකයක් ලබා දෙනවා සියලු දෙනාගේම රැකියා සුරක්ෂිතභාවයට සහ පෞද්ගලික අංශයේ ආයතන සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කරන බවට ඒ වගේම විශේෂ ව්‍යාපෘති හඳුන්වා දීලා තියෙනවා. ඒ පිළිබඳව අද පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම තවත් ප්‍රශ්නයක්
තියෙනවා. ඒ තමයි බස්නාහිර පළාතේ මේ වෙද්දි හිර වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. දිස්ත්‍රික් අතර සංචරණය නවත්තපු නිසා. බස්නාහිර හිර වුණු 52000ක් ගෙවල් වල යවන්න සැලසුමක්. ඇඳිරි නීතිය පැනවීම නිසා බස්නාහිර පළාතේ සිර වී සිටින 52000කට ආසන්න පිරිසක් පියවරෙන් පියවරසිය ගම්බිම්බලා යැවීමේ වැඩපිළිවෙලක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා කියලා අද දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ වගේම අද දවසේදී ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාව මේ වක්‍රය පිළිබඳ කතා කළා. අපිට අදත් කතා කරන්නට පුළුවන්. අපේ වක්‍රය බොහොම තිරස් ආකාරයෙන් ගමන් කරමින් තිබුණු වක්‍රයක් තිබුණේ රෝගීන් වාර්තා වීම. හැබැයි එක්තරා ආකාරයක මේ නාවික හමුදා සිදුවීමත් එක්කම එක සිරස් අතර ගමන් කරන බොහොම ශීඝ්‍ර වක්‍රයක් බවට පත් වෙලා තිබුණා. Efforts intensified to flatten COVID-19 curve. Role of indigenous medicine studied. Focus on mental health. ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශය. President Gotabaya Rajapaksa yesterday stressed that the national program to control the spread of COVID-19 should be made even more successful while taking into account any shortcoming and the mistakes. The president was addressing the presidential task force on prevention of COVID-19 in Sri Lanka. ජනාධිපති කාර්යසාධන බලකාය අමතමින් ජනාධිපතිතුමා කිව්වේ මේ විශේෂ කටයුතු අවධානය යොමු කළා. ඒත් එක්කම මේ වක්‍රය පහළින් පවත්වාගෙන යන්නට ඒ වගේම වසංගත රෝග විද්‍යාඥයින්ගේ දායකත්වයේ මත අධ්‍යයනය කිරීම මත අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඒ වගේම මේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතුයි කියන කාරණේ ජනාධිපතිතුමන් මතු කර තිබෙනවා. ඒ තමයි COVID-19ට අදාළ සියලුම පුවත්පත්වල වාර්තා කර තිබෙන කාරණා. ඒත් එක්කම තමයි පාස්කුරු දින ගත වුණා. නමුත් යුක්තිය ඉෂ්ට වුණා දෝ කියන දේ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ඒ මියගිය මිනිසුන් වෙනුවෙන් මේ මියගිය අපේම ආදරණීයන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට වුණාද කියන දේ පිළිබඳ ලොකු කතා බහක් තිබෙනවා. දැන් අලුත් තොරතුරු කිහිපයක් වාර්තා වී තිබෙනවා. සහරාන්ගේ මුතුර් කඳවුරේදී අවිපුහුණුව ලැබූ තරුණියෝ 5 දෙනෙක් අත්අඩංගුවට ලංකාදීප වාර්තාව. පාස්කුරුදා ප්‍රහාරයේ මෙහෙය වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ කල්ලිය නායක සහරාන් නමත්තා විසින් පවත්වාගෙන ගිය මුතුර්හි පැවති පුහුණු කඳවුර ස්වයංක්‍රීය ගිනි අවි පරිහරණය සම්බන්ධයෙන් පුහුණුව ලබාගත් බව කියන තරුණින් 5 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. ඒත් එක්කම දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන් වාර්තාවක් අද දවසේදී තියෙනවා. පුත්තල මේ මද්රසා පාසල් වලදී සහරාන් දේශන පවත්වලා සටන් පුහුණුවදී ISIS වීඩියෝත් පෙන්වලා පාස්කු බෝම්බකරුවන් සහ ඇල්ලූ නීතිඥවරයා හවුල් බවට තොරතුරු කියලා අද වාර්තා කර තිබෙනවා දිනමින පුවත්පත. පරීක්ෂණ දියත් වෙනවා යුක්තිය මුළු රටම බලාගෙන සිටින ක්‍රියාවලියක් මේ තත්ත්වය. ඒත් එක්කම අද ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවකට අපි අවධානය යොමු වෙන්නේ මේ වෙද්දී ආර්ථිකමය වශයෙන් යම් පීඩනයකට පත් වෙනවා. ඒ පීඩනයට පත් වුණත් මේ දේවල් මනාව කළමනාකරණය කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල සකසමින් තිබෙනවා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් එක්ක ඩේලි මිරර් පුවත්පත අද වාර්තා කර තිබෙනවා. Offers more interest in special discount account in Sri Lanka banks. Bring your dollars here. ඩොලර් ලංකාවට අරගෙන එන්න අවශ්‍ය පහසුකම් සලසලා තිබෙනවා. The central bank has observed that there is a large number of expatriate Sri Lankan who have foreign currency saving in their respective countries they are employed. ලංකාවට විදේශ විනිමය අරගෙන එන්නට ඒවට අවශ්‍ය කරන පහසුකම් ලංකාවේ බැංකු වලින් සපයලා දීලා තියෙනවා. ඒ වගේම වරප්‍රසාද සපයලා දීලා තියෙනවා. ඒ නිසා මේ සංචිතය විදේශ මුදල් සංචිතය ලංකාවේ වැඩි දියුණු කර ගැනීම කියන්නේ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඒ නිසා ඔබේ ඒ දායකත්වයේ ඉල්ලුම් කර තිබෙනවා. ඒත් එක්කම තෙල් ආනයනය සම්බන්ධයෙන් මේ මොහොතේදී කතා බහක් තිබෙනවා. ඒ තමයි ඊයේ දවසේදී ප්‍රකාශයක් කෙරුණා තෙල් ආනයනය කිරීම නතර කරනවා කියන කාරණේ. අද දිවයින වාර්තාව ඉන්ධන ආනයනය අත්හිටුවයි. මෙරට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පවතින නිසා ඉන්ධන ආනයනය කිරීම తాවකාලිකව නතර කළ බව ඛනිජ තෙල් තොග සමාගමේ සභාපති උවයිස් මොහමඩ් මහතා දිවයිනට ප්‍රකාශ කරා කියලා වාර්තා කර තිබෙනවා අද දිවයින පුවත්පතේ. ඒත් එක්කම තෙල් සංස්ථා පොදු සේවක සංගමයෙන් පැත්තෙන් මෙහෙම කතාවක් කියනවා. දැන් පෙට්‍රල් රුපියල් 75ටත් ඩීසල් රුපියල් 52කටත් දෙන්න පුළුවන්. ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල පහළ යාම මත මෙරට වෙළඳ පොලේ සියලු වියදම් අය කර පෙට්‍රල් ලීටරයක් රුපියල් 75කටත් ඩීසල් ලීටරයක් රුපියල් 52කටත් ලබා දීමේ හැකියාව ඇතැයි තෙල් සංස්ථා පොදු සේවක සංගමය ප්‍රකාශ කරා කියලත් වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම අප අවසාන වශයෙන් උපුටා ගන්නවා දවසේදී අතුල් පිටු කතාවට යන්නට අපිට කාලය නැහැ. අපි විශේෂයෙන්ම සංවාදයට වැඩි ඉඩ කඩක් වෙන් කරන්නට සූදානම්. මොකද දීපාගමගේ වෛද්‍යවතුමිය පැමිණ තිබෙනවා. මේ වසංගතයේ ව්‍යාප්තිය සහ මේ සියලු තොරතුරු පිළිබඳව ඔබ අපි අදාළ පාර්ශවයන්ගෙන් දැනුවත් කිරීම සිදු කරනවා. ඒ අනුව ජාතික පුවත්පත්වල සඳහන් වුණු කාරණා මෙයයි. අවසාන වශයෙන් අපි අද දවසේදී කාටුනයක් උපුටා ගන්නවා. ඒ කාටුනේ වැදගත් වේවි. කොයිතරම් අපි අරගල කරත් කොයිතරම් අපි සටන් වල නියැලුණත් ඒ හැමදේම මේ සෝබා දහමේ සිදුවන විපරිණිතයන්ට යට වෙලා තියෙනවා. අද දිනමින පුවත්පතේ දිල්රුගේ සීපදෙන් අපි පුවත්පත් කතා බහ හමාර කරමු. මැයි මාස පළමුදා දින සටහනෙහි ඇත රැව් දෙන පෙළපාලි මහරැලි කිසිත් නැත. කම්කරුවන්ගේ හඬනාවට සවන් වෙත ගින්දර කුසේ ඇවිලෙනු ඇති තෙමානෙත. අපි දන්නවා මේ වෙලාවේ ජනතාවට අමාරුයි. රජෙන් සහන ලබා දෙනවා. නමුත් තමන්ගේ සුපුරුදු ජීවන රටාව ගෙන යන්නට බැරි වුණු නිසා බොහෝ දෙනෙකුට තමන්ගේ දිනදා වෘත්ති අහිමි වෙලා තියෙනවා.
කෙසේ වෙතත් අප ඉවසා දරාගත යුතුයි මේ සියලු පීඩාවන්. මොකද ඉස්සෙල්ලා හැම දෙයකටම කලින් ජීවිතේ පරිස්සම් කරගන්නට ඕනේ. වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳ හතාට කතා බහේදී කතා කරමු. පුවත්පත් තලින් අපි සමුගන්නවා. ප්‍රාර්ථනා කරනවා නිරෝගී දවසක් ඔබට.